වේදනාවට ආහාරය කුමක්ද? ස්පර්ශය. එන වේදනාවට ගන්න ආහාර ප්‍රත්‍යය. ස්පර්ශය හේතු කරගෙන. එතකොට වේදනාවක් හටගන්නේ ස්පර්ශයක් හේතු කරගෙන නේද? වේදනාව මටයි කිය එකක් නෙවෙයි. ඒක ස්පර්ශයටයි තියෙන්නේ. ඒකටයි තියෙන්නේ. ඒ ප්‍රත්‍ය කරගෙන හටගන්නේ. සංඥාවයි තියෙන්නේ. සංඥාව ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නේ. වේදනාව නිසා සංඥාව ඇති වෙනව නෙවෙයි. සංඥාවත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. සංඥාව. සංකාරය හටගන්නේ. සංකාරය හටගන්නේ ස්පර්ශ සංකාරය. මේ නාම ධර්ම තුනම වේදනා සංඥා සංකාර කියන මේ නාම ධර්ම තුනම හටගන්නේ ස්පර්ශ ආහාරයෙන්. එහෙම නැතු මේ වේදනාව සංඥාව සංකාරය මට අයිති ධර්මයක් නෙවෙයි. ස්පර්ශ නිරෝධන වේදනා සංඥා සංකාර නිරෝධන. මේ මොවිදියට අපි බලන්න ඕන. එතකොට මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හටගන්නවා. දැනගැනීමක්. ඒ නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා බුදුහාමුදුරුවෝ අන්තිමට කිව්වට මේවා ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නවා. රූපේ කබලික ආහාර, වේදනා ස්පර්ශ ආහාර, සංඥා ස්පර්ශ ආහාර, සංකාර ස්පර්ශ ආහාර, විඥාන නාම රූප ආහාරෙන් ප්‍රත්‍යයෙන් මේ විදිහට අපි ආත්ම දෘෂ්ටි ඇති වෙන විදිහට ස්කන්ධ පහ දිහා බලන්න. ආත්ම දෘෂ්ටි කැඩෙන විදිහට ස්කන්ධ පහ දිහා බලන්න. ඒ ආත්ම දෘෂ්ටි කැඩෙන විදිහට තමයි කියන්නේ. ආහාර ප්‍රත්‍යයෙන් තමයි රූපේ. රූපේ මගේ කියලා මට අල්ල ගන්න බෑ. මෙයාට කන්න නුදුන්නොත් මගේ වෙන හැටි බලා ගන්න පුළුවන්. කවදාක මගේ වෙන්නේ නැහැ. එතකොට මා තුළ ඇති වෙන වේදනාව ඒක මගේ කියලා අල්ලගන්න බෑ. ඒක මං ඇති කරපු එකක් නෙවෙයි. ඒක කර්මයෙන් හටගත් එකක් නෙවෙයි. වේදනාව. වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයයි. ඒ රූපයක් කර්මයෙන් හටගත් එකක් නෙවෙයි. දෙමව්පියන් නිසා හටගත් එකක් නෙවෙයි. රූපේ කබලිකාකාර ආහාරයෙන් හටගත්තේ. හේතු ප්‍රත්‍යයයි. එහෙම බලනකොට අනාත්ම ධර්මයක් වෙන විදියට. අනාත්මයි. වේදනාවත් අනාත්ම වෙනවා. අනාත්ම වෙන්නේ වේදනාව මට අයිති එකක් නෙවෙයි. මම උපදින එකක් නෙවෙයි. තව කෙනෙකු උපදින එකක් නෙවෙයි. කර්මයෙන් හට ගන්නවත් නෙවෙයි. අම්මා තාත්තා ඇති කරන එකක් නෙවෙයි. වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන්ම හටගන්නවා. මෙහෙමමයි බලන්න. මෙහෙම බලනකොට අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වැටහෙනවා. සංඥාවක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නවා. අම්මා හැදුවා නෙවෙයි, කර්මයෙන් හටගත්තා නෙවෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නවා. සංඥාව. සංකාරය ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. අම්මා තාත්තා හැදුවා නෙවෙයි සංකාරය. කර්මයෙන් හටගත්තා නෙවෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි මේ සංඛාරය හටගන්නේ. මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හටගන්නේ. දැනගන්න විඥානය. මේ විදිහේ ස්කන්ධ පහ දිහා බලන්න අනාත්ම සංඥාව ප්‍රකට වෙන විදිහට. මගේ නොවන බව ප්‍රත්‍යක්ෂ විදිහට බලන්න. ඒක තමයි වෙන්නේ. දැන් අපි දැනගත්තා මේ රූපය කියන්නේ කන බොන නිසා පවතින එකක්. නේද? පහන් සිල තෙල් තියෙනකම් විතරයි පවතින්නේ. හැබැයි නැතෙල් අනිත්‍ය වෙනවා. දැවිලා පිච්චිලා යනවා. ඒ වගේ අපි කන බොන ආහාර දැවෙන නිසා රූපේ පවතිනවා. අනිත්‍ය නිසා රූපේ පවතිනවා මිසක කවුරක්වත් හදපු එකක්වත් කර්මයෙන් පවතින එකක්වත් නෙවෙයි. දෙමාපිය හැදුවා නෙවෙයි.
රූපය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නවා. ආහාරය දන්නේ රූපයක් හදන බව. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ අනිත්‍ය නිසා හටගන්න රූපය දකින්න. මේක නේද මේ බුදුහාමුදුරු දුකයි කියලා කියන්නේ. සම්මුති විහාර ලෝකේ විහාරත ලෝකේ ඉන්න දුකයි කියන එක නෙමෙයි තථාගත කෙනෙක් දුක කියන්නේ. තථාගත කෙනෙක් දුක කියන්නේ ඇත හෝ නැත කියන දෘෂ්ටියට වැටෙන්නේ නැති. යම් හේතු ප්‍රත්‍යයෙන් හතරෙන් හේතු නැතිවීම ධර්මයක් තියෙනවා. මේ ස්වභාවයට කියනවා අනිත්‍ය ස්වභාවය. යම් කිසි සමුදය ධම්මං සම්පත්තං නිරෝධං. මේ කතා කරන්නේ අනිත්‍ය ගැන. එතකොට යමක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට අපිට අර නතර කරන්න බෑ. තාම එක පාත් ගන්න. හට නොගන්නකොට අපිට උපද්දවන්න බෑ. ඒ නිසා නම් එන්නේ මේ අනිත්‍ය දුක්ඛ රූපේ මේකමයි. අනිත්‍ය නිසා හටගන්න රූපයක් තියෙනවා නම් ඒකයි දුක. ඒ රූපය අනාත්ම ධර්මයක්. ඒ නිසා රැවටෙන්න එපා අනිත්‍ය කියන්නේ නිවන් මාර්ගය කියලා. අනිත්‍ය සංඥාව නිවන් මාර්ගය නෙවෙයි. ඔයාට අනිත්‍ය ප්‍රකට වෙනවා. අන්න නිවන් මාර්ගය. ඔයාට අපිට හිත ස්වභාවයෙන් මත වෙනවා. කියන්නේ දුක උපදින්නේ නැති පැත්ත. ඔයාගේ මානසිකාරය තුළ අන්න නිවන් මාර්ගය. ඔයාට ශුන්‍යතයක් අරමුණ වෙනවා. බුද්ධ ශාසනයෙන් ශුන්‍යත මාර්ගය. එහෙම එකක් ප්‍රකට වෙනවා. ඒක නිවන් මාර්ගයයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ අපිට මේ හම්බෙච්ච කෙලෙස් ස්වභාවය. අනිත්‍ය වෙන නිසා මේ ලෝක පවතින. අපිට ඒක තේරුම් ගන්න තාපිකේ මේ ගස් කොළන් මේ හැමදේම ආහාර ප්‍රත්‍යයෙන් ගන්න. ආහාර නැතුව අපිට වකත් ගහට වකත් කාට වකත් නෙමෙයිත් ඇයි. ඔතන ඉස්සලම හදාගන්න. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව. ස්පර්ශය අනිත්‍ය වෙනවා. ස්පර්ශය අනිත්‍ය වෙනකොට වේදනාව අනිත්‍ය වෙනවා. පහන් සිල වගේ වේදනාවක්. ස්පර්ශය නැමැති ආහාරය නිසා පහන් සිල මේ වේදනාව නැති පහන් සිල අපිට හම්බ වෙනවා. එහෙනම් මෙතන තියෙන ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාවක්. අර පහන් සිල පවතිනවා වගේ වේදනාව එක දිගට පවතිනවා වගේ අපිට දැනෙන්නේ අනිත්‍ය ස්වභාවය නිසා. යම් ස්පර්ශේ නිරෝධ වෙනවද වේදනාව. හැබැයි කොයින් හරි අපි වේදනාව තුලින් ඒකට කොට වෙනවා. මේ පිටක සැප වේදනා, පිටක දුක් වේදනා, පිටක අදුක්ඛම සුඛ වේදනා. මේ වේදනා තුනම හටගන්නේ ස්පර්ශ කරලා. වේදනා තුනම හටගන්නේ ස්පර්ශ කරලා. ආයත පහන් සිල වගේ කියලා උපමා කරගන්නවා. තෙල් ටික තමයි ස්පර්ශය. පහන් සිල තමයි වේදනාව. ආහාර ටික තමයි තෙල් ටික. පේන රූපය තමයි මේ පහන් සිල තමයි රූපය. සංඥාවත් ඒ වගේ. ස්පර්ශය නිසා සංඥාව හටගන්නේ. අම්මා හදන එකක්වත් කර්මයකින් හටගන්න එකක්වත් නෙවෙයි ස්පර්ශය. වේදනාවක් එහෙමයි. එහෙනම් ස්පර්ශය නැමැති තෙල් ටික නිසා ආහාර නිසා මේ පහන් සිල් නැමැති සංඥාව උපදින. මේකත් හේතු ප්‍රත්‍යයයි. ඒ බුදුහාමුදුරු පහ එකට පෙන්නුවාට එකින් එක හටගන්නේ එක එක විදියට. ආහාර ප්‍රත්‍යයයි හටගන්නේ. හේතු ප්‍රත්‍ය කියන්නේ. ඉතින් මේ අපේ සංකාරات එහෙමයි. ස්පර්ශ ප්‍රත්‍යයමයි හටගන්නේ. ස්පර්ශය යන පහන තෙල් ටික සංකාරයන් පහන් සිලයි.
බලන්න මේ හැම එකක්ම අනිත්‍ය නැද්ද? පහන්සිලේ කොහොම අරගෙන බලන්න. විඥානයේ නාම රූප ප්‍රත්‍යය. ඒ කියන්නේ මේ ඔක්කොම මායාව. විඥානේ දැනගන්න දේ මායාව. එහෙනම් විඥානේ ගන්න මේ නාම අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනවා. මේ නාම රූප දෙක හේතු කරගෙන විඥානය පහළ වෙනවා. තෙල් ටික දැවෙනකොට පහන් සිල පවතිනවා. අනිත්‍ය නිසයි පහන් සිල පවතිනවා. ඒක පිච්චෙන. දුකයි ඒක. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බැහැ දුක. නේද? මේක අනාත්ම ධර්මයක්. මෙන්න මේ වගේ අපේ මේ ස්කන්ධ පහේ තියෙන හේතු ප්‍රත්‍ය දකින්න ඕන. එහෙම දකිනකොට අද අපි මගේ ආත්මය කියලා අපි පරිහරණය කරන්නේ. මේ ස්කන්ධ පහ. ඒක ආත්ම දෘෂ්ටියෙන් ගන්න එපා. අනාත්මයට බලන විදිහටම බලන්න. යමක් මේ අනාත්මනේ අනිමිත්‍යයට බලන විදිහට. ශුන්‍යතේ ප්‍රකට වෙන විදිහට. බලන් ලක්ෂ වෙනවා. ඒක දුක නැති වෙයි. එහෙනම් අපිට දුක හට ගන්න කොමක් හේතු කරගෙනද? අනිත්‍ය හේතු කරගෙන. හටගත්තේ දුකේ ස්වභාවය මොකද්ද? අනාත්ම ස්වභාවය. එමුණතු ලෝකේ තියෙන අනිත්‍ය නෑනව නෙවෙයි. අනිත්‍ය නිසා ලෝකේ හටගෙනවා. හටගත්ත දේ අනිත්‍ය වෙනව නෙවෙයි. ඒ වැරදි. ඉතින් මෙන්න මේ විදිහට දකින්න තමන්ට පුළුවන් වෙනවනේ කල්පනා කරන්න පුළුවන් වෙනවන ඒ නුවණ ඇති කරගන්න ඕන ස්කන්ධ පහ. මේව දකින්න අපිට තේරෙනවා මේ ස්කන්ධ පහ මගේ නුවණ බව. අනාත්ම සංඥා ප්‍රකට වෙනවා. හේතු ප්‍රත්‍ය අනිත්‍ය දකිනකොට අනාත්මය ප්‍රකට වෙනවා. බලන්න අපි පාංචිලකට බඳු ලෝකයක් නෙමෙයි තියෙන්නේ නේද? පහන්සිල හැමතිස්සෙම වෙනස් වෙනවා. මෙහෙම වෙනස් වෙන ලෝකෙට අපි තණ්හාවෙන් බැඳලා ඉන්නේ. මෙහෙම වෙනස් වෙන ලෝකයක් ස්කන්ධ වලටනේ අපි රාගයෙන් බැඳෙන්නේ. අපි ද්වේෂයෙන් බැඳෙන්නේ. පංච නීවරණ පහළ වෙන්නේ මේ අපිට පේන රූප වලට. කාමච්ඡන්ද, ව්‍යාපාද නේද? දැන් එතකොට බලන්න අපිට මේ පේන ලෝකේ ඇත්තටම තියනවාද? අනිත්‍ය නිසා හටගන්න ලෝකයක්. තියෙන ලෝකයක් නෙමෙයි. ඉතින් හොඳට මතක තියාගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය කෙලෙස් මත අවිද්‍යාසගත ලෝකේ හටගන්නේ. හටගන්නේ මේ අවිද්‍යාසගත ලෝකේ හටගන්නේ අනිත්‍ය නිසා. පහන් සිලේ සිල පවතින්නේ තෙල් පිච්චෙන නිසා. තෙල් අනිත්‍ය නිසා. එහෙම වෙනකොට ඒ අනිත්‍ය ස්වභාවය නිසා තෙල් ටික ඉවරලා ගිය දවසට පහන් සිලක් ඉවරයි. තෙල් ටික උන්නයි කියලා පහන් සිල පවතින්න බෑ. යම් කිසි සමුදය ධම්මා මේ තෙල් නැමැති හේතුව නිසා නේද? හටගත්ත පහන් සිලක් තියෙනවා. සබ්බන්තං නිරෝධ ධම්මා තෙල් ඉවර වෙනකොට නැති වෙලා යනවා. එතකොට තෙල් ඉවරනකොට තෙල් නිසා හට ගන්නවා තෙල් ඉවරනකොට ඉවරනවා කියන එක ගන්න එපා. පහන තෙල් දැවෙන තෙල් තැනට හිත තබන්න. පහන තියෙන තෙල් වලට අපි හිත දැබුවොත් නිවන් දකින්න බෑ. දැවෙන තැනට යන තෙල් ටික ගැන හිතන්න. පහන තෙල් ටිකට ගියොත් නිත්‍ය සංඥාව තියෙනවා. ඕකයි. තෙල් වලක් තියෙනවා. පහන නෙවෙයි. දේශී. අපි අනිත්‍ය සංඥාව උපමාවෙන් දකින්න නම් මේ අනිත්‍ය නිසා පවතින පහන් සිලක් කියලා දකින්න නම් තෙල් දැවෙන තැනට සිහිය තබන්න. එතනයි අනිත්‍ය සිදුවේ.
පහන පිරලා තියෙන තේරෙනව නෙමෙයි අනිත්‍ය සිදුවේ. ඒ අනිත්‍යත් එක්ක පහන් සින හැමතිස්සෙම නිවෙනවා. තෙල් ටික එනවා. ඒක පත්තු කරනවා. පත් වෙන නිවෙනවා. අපේ රූපයත් එහෙමයි. වේදනාවත් එහෙමයි. සංඥාවත් එහෙමයි. පහන් සිරක්. ඒව වෙනස් වෙනවා. එනිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වර්ධවා ගන්න එපා. නිවන් මාර්ගය නෙවෙයි. අවිද්‍යාසහගත ලෝකේ නිර්මාණය වෙන්නේ ත්‍රිලක්ෂණ නිසා. අපිට තියෙන විට යහ දෘෂ්ටිගත පැත්ත නිට්ටයයි සපයි ආත්ම. නිරූපී වේදනා සංඥා සංකාර. ඒක තමයි ලෝකයේ වැරදි තැන ලෝකයන් ළඟ. මේ සම්‍යක් දෘෂ්ටිය පොදින්නේ. ලෝකයේ යථාර්ථය. අපේ රූපේ වේදනාවේ සංඥාවේ සංකාරේ විඥානයේ යථාර්ථය. අනිත්‍ය නිසා හටගන්න. එනේ ස්පර්ශය අනිත්‍ය නිසා. මේ වේදනාව හටගන්න. මේ වේදනාව මාරු වෙනවා. ස්පර්ශය දන්නේ මොන වේදනාවද කියලා. සැප එකද දුක් එකද අදුක්කම සුඛද කියලා දන්නේ. ස්පර්ශ ආයතන 6 ආයතන 6 සාපේක්ෂව ස්පර්ශය එකයි. වේදනාවක් කියන්නේ 6ටම ගියා ස්පර්ශය එකයි. සැප වේදනාව ඇයින් ආවත් කනින් ආවත් නාසයෙන් ආවත් දිවෙන් ආවත් ආයතන 6 කොයින් ආවත් සැප වේදනාව එකයි. ඇහැට එක සැප වේදනාවක් කනට එක සැප වේදනාවක් එන්නේ නැහැ. ඒතර දුක් වේදනාවක් මේ ආයතන 6ටම එකයි. අදුක්කම සුඛ වේදනාව ආයතන 6ටම එකයි. ඒ වගේ නැස් වෙන්නේ. විභංග තියෙනවා. මේ දැන් මේ එක ඇහැකින් ඔය තුනම උපදිනවනේ. එකවර නෙවෙයි. එකවර එකයි. 6 3 18යි. වේදනා 18 ආකාරයක්. එකේ විදිහට බෙදා ගන්නවා. 108 ආකාරයක් කරනවා. වේදනාව. ඒවා අපිට වැදගත් නැති නිසා කරන්නේ නැත්තේ. අපිට මේ තුන් වේදනාව ගැන අපි බලමු. අරවයිති නිවන් දකින්න නෙමෙයි. හොඳට ඉතින් විස්තර කරලා කියන්න හොඳයි. කිව්වට මාර්ගය උපදින්නේ ඒකයි. එච්චර විස්තරයකට කියනවා. බුදුහාමුදුරුවෝ ආපු ප්‍රශ්නයක් විසඳනවා මිසක. ඒ කියන්නේ අර වේදනාවට රන් දෙනවනේ. ගිහි කෙනෙකුගේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට එකක්ද දෙකක්ද මොකක්ද දෙකක්ද තුනක්ද කිය නේද? ඒනට බුදුහාමුදුරුවෝ කියන ඔබලා දෙන්නම් මෝඩයි. දැන් අපි හිතනවා මන් දන්න එක තමයි හරි. එතනින් යාට මුකුත් නැහැ. හොඳද? එතකොට වික්ෂෝ හිතනවා නෑ මං කියන එක තමයි හරි. 3යි. අරයා කියනවා 2යි. බුදුහාමුදුරුවෝ දෙන්නම් මෝඩයි. තර්ක ඇති වෙන්නේ මෝඩකම නිසා. මහණෙනි මේ වේදනා 108 ආකාර කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේ අන්නේ වගේ. ඉතින් ඔය කෙලවරක් නැහැ. ඉතින් අන්නේ නිසා මේ අපේ ඉච්ඡා දුර නොයන්ති මේ 18 ආකාරයකින් අපිට හොඳයි. අටලොස් ධාතු කියලා තියෙනවා. වේදනා සංඥා සංකාර මේවා තියෙනවා. වේදනාව අටලොස් ධාතුවක් තියෙනවා. 18යි. ඉතින් මෙන්න මේ විදිහට මේ කියනවා විභංග එක පැතිවලින් තියෙනවා. අපි මේ අවස්ථාව විතරයි කතා කරන්නේ. ඔක්කොම කතාවත් අපිට නිවන් දකින්න නම් වෙන්නේ නැහැ. අපි ඔය කතා කරන්නේ නැහැ. අපි හොයන්නේ නැහැ ඒව ගැන. පොත්වල උන්තරම් විස්තර තියෙනවා. ඕවාරාගියොත් නිවන් දැකලා හමාරයි මේ ජීවිතේ. සෝවාන් වෙන්න. හැබැයි ලොකු පුරුදු දහම් ගන්නවා කියනවා. අම්මෝ මෙයා රහතන් වහන්සේ කෙනෙක්. ඒ මාර්ගය බෙදා දක්වනවා. ධර්මයේ බෙදා දක්වනවා. සිත්තිය නෙමෙයි. 89 නේ. සිත්තින 500 ගණන්. කෙලස් 1500ක් කියනවා. එතන සිත් 1500ක්. සිත් ගැන කතා කරොත් නේ. මා ඔය ඉර්මණයන් දුර කතා කරන්නේ. උන්වහන්සේගේ පොත්වල තියෙනවා. සිත් ගැන බෙදා දැක්ක.
ඉතින් අපිට අවශ්‍ය මෙන්න මේ එක සිතක් පිළිසින්ද දැක්කොත් වැඩේ නියම. ඒක දකින්න කලින් අපි ස්කන්ධ පහ හොඳට හඳුනගෙන ඉන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්කන්ධ පහක් පවතින්නේ අනිත්‍ය නිසා. ඒකයි මම කියන්නේ හේතුව. රූපේ පවතින්නේ අනිත්‍ය නිසා. නැත්තම් තියෙන රූපය අනිත්‍ය වෙනවා නම් නොවේ. ඒ දෘෂ්ටියට බහින්න එපා. අනිත්‍ය නිසායි රූපය හටගන්නේ. එතකොට අනිත්‍ය නිසායි වේදනාව හටගන්නේ. අනිත්‍ය නිසායි සංඥාව හටගන්නේ. අනිත්‍ය නිසායි සංඛාරය නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය. දැන් මේවා අනිත්‍ය වෙනකොට විඥානයත් අනිත්‍ය වෙනවා. නිත්‍ය ධර්මයක් නෙමෙයි. ඒ විඥානය හටගන්නේ හේතු අනිත්‍ය වෙනකොට විඥානය පවතින්න බෑ. නේද? විඥානය කට්ටෝ රූපේ නිසා විඥානය තියෙනවා. රූපේ දැනගන්න. විඥානිකෙන් දැනගන්නේ වේදනාව දැනගන්නවා. සංඥාව දැනගන්නවා. සංකාරය දැනගන්නවා. කොයි ටික දැනගන්නවා? ඔය හතරම දැනගන්න. ඉතින් මෙන්න මේ විදිහට දැන් ඔන්න අපිට තේරුම් ගන්න ඕන මේ වේදනාව අම්මවක්වත් තාත්තවක්වත් කර්මයකින්වත් හටගන්න එකක් නෙවෙයි. රූපයත් එහෙමයි. සංඥාව සංඛාරය මේවා මේ විඥානය කිසිම දෙයකින් මේ හටගන්න එකක් නෙවෙයි. කර්මයකින් අම්මා තාත්තා කරන එකක් නෙවෙයි. නේද? රූපේ ආහාර ප්‍රත්‍යයෙන් වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංඥාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංකාර ස්පර්ශ ප්‍රත්‍යයෙන් විඥාන නාම ප්‍රත්‍යයෙන් කියලා නේද? අපිට කියනවා විඥානයක් හටගන්නේ නාම රූපයන්ගේ අනිත්‍ය ස්වභාවය නිසායි. එහෙම අනිත්‍ය ස්වභාවයෙන් නොතිබුණා නම් විඥානයක් හටගන්නේ නැහැ. අද මේ දැන් පාවිච්චි කරන විඥානය ඕගොල්ලෝ කෙලෙස් සහිතව පාවිච්චි කරන විඥානය දැනගැනීම තියනවා නේ. මේ කෙලෙස් සහිත ලෝකේ ඕගොල්ලෝ නොදන්නවාට අනිත්‍ය වෙන ස්කන්ධ හතරක් නිසායි විඥානය පහළ වෙන්නේ. අනිත්‍ය නිසා හටගන්න ස්කන්ධ හතරයි. නැතුව තියෙන ස්කන්ධ අනිත්‍ය වෙනව නෙවෙයි. එහෙම ගන්න එපා. නේද? රූපය අනිත්‍ය වෙන ධර්මයක්. ඒක රූපේ තියෙන එක. නේද? ඒ කියන්නේ තෙල් නිසා පහන් සිල් ඇති වෙනව නෙවෙයි. පහන් සිල් නිසා තෙල් තියෙනවා. අනිත් පැත්තට ගිහිල්ලා නේද? අන්න ඒ වගේ මේ මෙන්න මේක හොඳට තෝරගෙන මේ රූපේ අනිත්‍ය නිසා වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය නිසා හටගන්නේ. ඒ අනිත්‍ය නිසා හටගන්නවා නම් ඒක හටගන්නේ හේතු කුමක්ද? ඒ අනිත්‍ය වෙන ධර්මයේ කුමක්ද? රූපේ ආහාර. ආහාර අනිත්‍ය වෙන නිසායි අපි දිගින් දිගට කන්න බොන්න දෙන්නේ. නේද? ස්පර්ශය අනිත්‍ය නිසායි දිගින් දිගට වේදනා හටගන්නේ. සංඥා හටගන්නේ. සංකාරය. මේ රූපයක් නාම ධර්ම තුනක්. අනිත්‍ය වෙන නිසායි විඥානය හටගන්නේ. අනේසා මේ ස්කන්ධය දුකයි කියන්නේ. මෙන්න මේ විඥානය හටගන්න නිසා තණ්හා මාන දිට්ඨි ප්‍රපංච ඇති වෙනවා. මේ තණ්හා මාන දිට්ඨි ප්‍රපංච ඇති වෙන නිසා මේවත් අනිත්‍ය වෙනවා. හැබැයි මේක නිවන් මාර්ග නෙවෙයි. මේක තමයි සම්මුති ලෝකයේ අපතුල පවතින සත්‍යය. නිසා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන තණ්හා තියෙන දෙයක් අනිත්‍ය වෙනවා කියලා ගන්න එපා. ඒතර හේතුප්‍රත්‍ය ධර්මයේ අපිට හම්බෙන්නේ තියෙනවා. පහන් සිල් උපමා කළේ ඒකයි. මේ හැම තැනටම පහන් සිල් උපමාව දාලා බලන්න. ප්‍රශ්න ලියනවා. උපමා නැතුව ප්‍රශ්න ලියන්න බෑ. ඒක ඔය ස්කන්ධ පහ තමයි අද මගේ ආත්මය කියලා කියලාන් ඉන්නේ. අනිත්‍ය නිසා රූපේ හටගන්න වේදනාව සංඥාව සංකාර විඥාන හටගන්න බව අපි දන්නේ නැති නිසා. අනිත්‍යයට හේතුව ආහාර නේද? කබලින්කාකාර
මම ඉස්සර කිව්වා මේ ස්පර්ශ ආහාර ටික. නාම රූප නැමැති ආහාරය නිසා විඥානය හටගන්නවා. ඒකයි අපිට වේලාවක රාගය, වේලාවක ද්වේෂය. ඒකම ස්කන්ධය නිසා මේවා වෙනස් වෙනවා. පිරිනාම ධර්ම. ඉතින් අපි මේක හරියට තෝරගත්තොත් මෙන්න මෙහෙම වෙන මේ මෙහෙම මුණ ගැහෙන මෙහෙම අනිත්‍ය නිසා හටගන්න යම් ස්කන්ධ පහක් තියෙනවා නම් ඒ වෙන ධර්මතාවය හඳුන්වනවා. මේක නේද ප්‍රකාශයෙන් මාත්‍රි දුකයි කියලා දේශනා කරේ. මේක මධ්‍යම ප්‍රතිපදාව. මහන්නේ ස්කන්ධය දුකයි කියොත් ඒ නිසා තියෙන රූපයක් අනිත්‍ය නිසා දුකයි කියව නෙවෙයි තථාගතයන් වහන්සේ. අනිත්‍ය නිසා හටගන්න රූපය දුකයි කියලා කියනවා. ඒක අපි අර දෙක වෙනස් කරගෙන හේතු ප්‍රත්‍ය ධර්මයේ දන්නේ නැති නිසායි දැන් තියෙන රූපේ කිව්වේ අම්මා තාත්තා නිසා හටගත්තේ. පෙර කර්ම නිසා හටගත්තේ. අන්න තියෙන රූපේ. අන්නේ දෙමව්පිය නිසා හටගත්ත රූපේ දැන් අනිත්‍ය වෙනවා. මම බයට යනවා. ජරාවටපත් වෙනවා. කාලර නැන්දා. නේ. බුදුදහම කියන්නේ පටිසෝත දාන. ඊට වෙනස්. ඔය යටිපිළි වෙලා බුදුහාමුදුරු උඩුකුරු කරනවා. අනිත්‍ය නිසා රූපේ පවතින්නේ. අම්මා හදනවා නෙවෙයි. මේ රූපේ තාත්තා හදනවා නෙවෙයි. දෙවියෙක් මවනවා නෙවෙයි. කර්මයෙන් හට ගන්නවා නෙවෙයි. ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා. අනාමිත්‍ය නිසා හට ගන්න දුක් රූපේ කියනකොට නිවන් දකින්න දුක ඔබට. දුක ගැන කියන විදිහට පැතිකඩවල් මේ එක න්‍යායක් විතරයි මේ කතා කරන්නේ. දුක ගැන. ආයතන දුක හේතු තුනක් නිසා හටගන්නා මේ ඇහැ කන එන ඇහැ කන හටගන්නේ හේතු තුනක් නිසා. ඒක කර්මයකින් අම්මා තාත්තා හැදුවා. අන්න ඒකට කියන දුක කියලා. තථාගතයන් වහන්සේ කියන්නේ දුක. අනිත්‍ය නිසා හටගන්න ඇහැ. අනිත්‍ය නිසා හටගන්න කන. අනිත්‍ය නිසා හටගන්න දිව, නාසය. මේ ආයතන ටික. ওই ටික තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දුකයි කියලා. නැතුව තියෙන ඇහැ අනිත්‍ය වෙනව නෙවෙයි. තියෙන කන අනිත්‍ය වෙනව නෙවෙයි. අනිත්‍ය නිසායි හේතු තුනක් නිසායි මේක හටගන්නවා හටගත්තම නිරුද්ධ වෙනවා. එන අනිත්‍ය නිසා ආයතන පහළ වෙන්නේ. අන්න ඔය දුකයි අපි හඳුනා ගන්නවා නිවන් දකින්න. බුදුරු පෙන්වන දුක වෙනයි. ලෝකයා කතා කරන දුක වෙනයි. ලෝකයා කතා කරන මේ ඇහැ දුකයි කියලා. මම ඉස්සර ඒ වගේ 50ක් කියනවා. සුවන්නාස. මේක සුද්ධ වෙනවා මම කියලා දිනවා. ඒ දවස්වල ඇත්තටම මාත් එහෙම බන කියලා. ඇයි මට දුක වැටෙන්න තියෙන්නේ එතන. තියෙන හැක් දුක් වෙන බව. ඇතනත් කියන දෘෂ්ටි දෙකට වැටෙන්න බෑ මේ දුක. අනිත්‍යයි කියන්නේ ඇත කියන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. නැත කියන දෘෂ්ටියට වැටෙන්නේ. මේ දෘෂ්ටියට වැටෙන්නේ නැති යම් ඇහැක් කනක් නාසයක් තියෙනවා නම් අන්න ඒක දුක්ඛාරය සත්‍යයි. ආර්යව දකින දුක. ඔබ ඒ ආයතන දෙක. අර ස්කන්ධ භාගය. තව පැතිකයක් තියෙනවා. අපි ඔක්කොම කරේ ගන්නවා නේද? නේද? ප්‍රධාන වශයෙන් මම දුක දෙකක් කිව්වා. එන අපිට තේරෙන්න ඕනේ දැන් ඇයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්ම නම් මහණෙනි ඒක මගේ ආත්මය කියලා ගන්න සුදුසුද කියලා. බුදුහාමුදුරුවෝ ආනන්ද භික්ෂුන් දකින ස්වාමීනි ලෝකේ යමක් අනිත්‍ය නම් දුක නම් අනාත්ම නම් මගේ ආත්මය කියලා ගන්න සුදුසු නෑ. ලෝකේ නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමී. ලෝකේ දුකද සැපද? දුකයි ස්වාමී. ලෝකේ ආත්මද අනාත්මයි ස්වාමී. ලෝකේ කියන්නේ ස්කන්ධ පහ.
එහෙම නැත්නම් ආයතන ටික. ඔන්න දුක හඳුනාගත්තොත් හරියටම ඔය දුක ගැන කතාවේ දුක හේතු ප්‍රත්‍යය. ඔය දුක හරියට හඳුනාගත්තොත් ඔය ත්‍රිලක්ෂණය හරියට නිවැරදිව හඳුනාගත්තොත් අපේ මාර්ගයට ප්‍රවේශ කරන්න පුළුවන්. ලෝකේ අනාත්ම ධර්මයකට අපිට අපි රූප පාවිච්චි කරන ඔක්කොම කියන අපි දන්නා මේ රූප හැම එකම පවතින්නේ අනිත්‍ය නිසා. ඒ නිසා රූපේ දුක වෙන්නේ. ඇයි දුක වෙන්නේ? රූපේ විතරනාමයි යුක්තයි. අනිත්‍ය නිසා හටගන්න යන රූපයක් තියෙනවා නම් ඒ රූපේ දුකයි. ඒක දුක වෙන්නේ. ඒ රූපේ විපරිණාමයටපත් වෙනවා. ඒක නිසා. ඉතින් එහෙම කියනකොට මේ රූපය අනාත්ම ධර්ම. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, විපරිණාම වශයෙන්, අනාත්ම වශයෙන් දැකලා කියනවා. වේදනා, සංඥා, සංකාර වේදනා. පටිසම්පාදේම කාරණා දුන ගන්න. ඒක දැනගන්න සාමාන්‍ය. අර අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන. ඒ ටික තියෙන්න ඕනේ අපේ. නැත්නම් මේකට ධ්‍යාන ගන්න අමාරුයි. ඒ මාත්‍රකයෙන් වත් පටිසම්පදේ කාරණා ගොඩාක් කියලා දෙන්නේ. මගේ බණවලත් යනවා හිතුවා. අන්න එතෙන්ට ආපු කෙනෙක් තමයි මේක අනිමිත්ත අපතිත ශුන්‍යත කියලා කියන්නේ. ස්කන්ධ. රූපේ අනිමිත්ත ධර්මයක්. වේදනාව, සංඥාව, සංකාර, විඥානය අනිමිත්ත ධර්මයක්. රූපේ අපිඨිත ධර්මයක්. වේදනාව අපිඨිත ධර්මයක්. සංඥාව, සංකාර, විඥානය අපිඨිත ධර්මයක්. රූපේ ශුන්‍යත ධර්මයක්. වේදනාව ශුන්‍යතයි. සංඥාව ශුන්‍යතයි. සංකාරය ශුන්‍යතයි. විඥානය ශුන්‍යතයි. මෙන්න මෙහෙම ධර්මයක් තියෙනවා නේද? හරියටම හරි. සුජෝන් මාර්ගේ කටයුතු කරනවා. ලෝකේ නිත්‍යයි කියලා ගන්න එපා කවදාකවත්. අනිත්‍ය නිසා හට ගන්න. තියෙන ලෝකේ අනිත්‍ය නේද ගන්නත් එපා. ඒකට අපිට වර්ධිනවා. මොකද අපි ඉපදුන්නේ නැහැ තියෙන ලෝකෙක. ඔකොම අනිත්‍ය නිසා හටගත්තු ලෝකයක් නා. ඒකයි දුක ඒක අනාත්ම නම් තියෙන ලෝකයක් අපිට තියෙන ලෝකයක් අපි ඉපදිලා නැහැ. තියෙන ලෝකෙක ඉපදුනා කියන්නේ මගේ ඇස කන නාසය දිව ශරීරය මේ මගේ රූපේ මගේ අම්මා තාත්තගේ රූප නිත්‍යයි. මේ ලෝකෙත් නිත්‍යයි. මේ ලෝකෙ තියෙන එක. ඒ තියෙන ලෝකෙ අනිත්‍ය වෙනවා. ඒක අත්මැරෙනවා. අපරායිස්ටි. අපිලිදී. මේ නිවන් මාර්ගයයි පැත්තනේ. මම දැක්කොත් මගේ මේ රූපය අනිත්‍ය නිසා හටගන්නවා. හේතු ප්‍රත්‍ය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නවා. ඒ ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නකොට එතන තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. ඒකේ මේ රූපේ පවතින ඒක අනාත්ම ධර්මයක්. ඒක දුක්ඛ ධර්මයක්. ඒක තමයි බුදුහන්සේ කියන දුක. මේ ඇස ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න. හේතු තුනක් නිසා හටගන්න. නේ. ඒක හේතු තුනක් නිසා හටගන්න. නේද? එහෙනම් මේ ඇස මේ අනිත්‍ය ධර්මයක්. ස්පර්ශය කුමක් හේතු කරන්නේ? මේ හේතු තුන මේ ඇස නිසා හේතු තුන නිසා හටගන්න ඇස නිසා ස්පර්ශය හටගන්න. ඒකයි පටිසම්පාද කියන පොඩ්ඩක් දැනුමක් තියෙනවා. කොහේවත් ආහාරයක් නිසා හටගන්න ධර්මයක් නිසා. ආත්ම විශ්වාස ඇතකින් දෘෂ්ටියෙන් පරවන්න බෑ කිසිවක්. නැති කියන්නත් බෑ. මේ හේතුඵල න්‍යාය දක්වන්නේ. ඒක තමයි අපේ මේ සම්මුති ලෝකේ සැබෑපත්. ඒක නොදකින කෙනෙකුට නිවන් මාර්ගය හම්බ වෙන්නේ නැහැ. නිවන් මාර්ගය හම්බ වෙනවා මේ අනිත්‍ය ස්වභාවය.
Tamante මේක ප්‍රත්‍යක්ෂ වුණොත් Tamante තේරෙවි. මගේ අම්මගේ රූපයත් එහෙමයි නේද? අම්මගේ තාත්තගේ අම්මයි හත් දෙකක් නෙවෙයි. ඒක කර්මයෙන් හටගත්ත එකක් නෙවෙයි. මගේ අම්මගේ රූපේ පවතින 17ක් තියෙනවා. නෑ අම්මට අයිති නෑ නේද? අම්මා මගේ කියලා ගන්න කියන්නේ. මගේ ඒක. අම්මා මගේ රූපෙත් අල්ලනවා. අම්මා අම්මගේ රූපෙත් අල්ලනවා. ඇයි? ලෝකේ පවතින රූපයක්. තියෙන රූපයක් එක්ක. මේ ලෝකෙ තියෙන අනිත්‍යයි. තියෙන ලෝකේ අනිත්‍ය කරගෙන. මේ දෘෂ්ටි වලට වැටිලා. අපි නිවැරදි මඟට ආවොත්, දැක්මකට ආවොත් අපිට තේරෙනවා මෙන්න මේ මගේ අම්මගේ රූපයත් අනිත්‍යයි නේ අම්මට අයිති නෑනේ. අම්මා කන්න බොන්න දුන්නොත් ඒ රූපය අම්මටත් නෑ. මටත් අයිති නෑ ඒ රූපය. මම අම්මගේ පන්නක්තියක් දෙන්න. මේ අනිත්‍ය නිසා හටගත්තු රූප වලට අපි පන්නක්තිය දාලා තියෙනවා. මම අර වේදනා සංඥා සංකල්ප එහෙම කතා කරේ නැහැ ගොඩක් දුරට. පාට මේ ත්‍රිලක්ෂණ නිසා හටගන්න ස්කන්ධ පහ ත්‍රිලක්ෂණ නිසා හටගන්න ලෝකයක් ගැන මම කතා කරනවා. ඒ කියන්නේ මම ඉපදෙන ලෝකෙ තිබුණේ නැහැ. තියෙන ලෝකෙ වයි ඉපදෙන්නේ නැහැ. තියෙන ලෝකෙ වයි ජීවත් වෙන්නේ නැහැ. ලෝකෙ ජීවිතය නැරෙන්නේ නැහැ. ඒ මොන ලෝකේ සාස්වත දෘෂ්ටි තේනවා. ඇත්තකින් දෘෂ්ටි පානවා. නිවන් දැකලා හමාරයි. ඉතින් ඔය පැත්ත වලට තෝරගත්තා. ඔයා කල්පනා කරන මගේ තාත්තගේ රූපය ආහාරපත්යෙන් හටගන්න. අපේ තාත්තා මගේ කරගෙන රූපය. මගේ ආත්මය කරගෙන. නේද? පොඩි කවුරුත් තාත්තුවක් දැම්මොත් ඉවරයි. මගේ ඉතින් තාත්තගේ රූපේ තාත්තට අයිති නෑ නේද? අම්මගේ රූපේ අම්මට අයිති නෑ. එහෙනම් අපල මං හැදුවේ නෑනේ. මං හැදලා ඉන්නේ තාරවල. ආහාරපත්‍ය. tie කල්ලි ඇති වෙච්ච දවසින් ගම්ම ආහාරපත්‍යෙන් හටගන්නවා. අම්මා කැපුටෙන්නේ නෑනේ. කුසැතුලේ ඉන්න දරුවට. එහෙම දෙයක් කරේ නෑ. මේක ආහාරපත්‍ය. එහෙනම් මගේ රූපේ හටගන්නේ කෙසේද? මම මේ කුරුල්ලෝ බල්ලෝ සියලුම සත්‍යයන්ගේ රූපේ දැකන ආහාරපත්‍යෙන් හටගන්නේ. වේදනාව සියලු සත්‍යයන් වේදනාව හටගන්නේ ස්පර්ශ. ඔය අනිත්‍ය නිසායි බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ, දිව්‍ය ලෝකේ තියෙන්නේ නේද? මේ මනුස්ස ලෝකයක් තියෙන්නේ. මේ ගස්කොළන් මේ අපේ රූප තියෙන්නේ. සතර පායක් අපිට හම්බ වෙන්නේ. අනිත්‍ය හේතු කරගෙන ආහාරපත්‍යෙන් හටගන්නවා. එතන තියෙන්නේ දුක. තුන් ලෝකේ දුක. ඒ නිසා අපි දකින්න ඕනේ අනාත්ම වූ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දුක දකින්න ඕනේ. ඒ දුක තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන දුකම. ඒව ඇත කියලාද කියන්නත් බෑ නැත කියන්නත් බෑ. මේ ධර්ම. එතන අපේ ආශ්‍රව අපේ දෘෂ්ටි දුර්විඳිට බලනවා. අපි භවයෙන් භවයට යනවා මැරෙන්නේ. අපි පෙර ඉඳලා ආවේ නැවත මැරලා උපදිනවා. මේ දෘෂ්ටි දුර්විඳිට බැලුවොත් විතරයි අපිට නැති ඉපදීම නැති කරන්නේ. ඒ ඉපදීම නැති වෙන විදිහ තමයි මම කියන්නේ. මේ දැනුම ලබලා නුවණින් දැක ගන්න බලන්න. ඒ නුවණින් මේක දැක්කොත් තමයි මේ ලෝකේ බ්‍රහ්මෝ දෙවියෝ මේ ඔක්කොම රූප මගේ වගේ නේද කියනවා. ඒ කෙනෙකුට කියන ආහාරපත්‍ය දකින. සියලුම බ්‍රහ්ම ලෝකේ දෙවියන්ට බ්‍රහ්මයන්ට මනුෂ්‍යයන්ට සතරපා සත්තුන්ට එක්සිට තලයේම සියලු සත්‍යයන් සැප වේදනා හටගන්න ස්පර්ශය හේතු කරගෙන කවුරක්වත් හදන එකක් නෙමෙයි. මේ මුල් තුන් ලෝකෙම හේතු ප්‍රත්‍ය න්‍යායයි. සියලු සත්‍යයන්ගේ රූප ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න. ඒ ආහාර අනිත්‍ය වෙන නිසා රූපය අනිත්‍ය වෙනවා. ඒ නිසා තව කන්න දෙනවා.
වේදනාවත් එහෙමයි. ඒකයි වේදනාව එක දිගට තියෙන්නේ නැත්තේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හටගන්නේ. වේදනාව විපරිණාමයට යනවා. වෙනස් වෙනවා. සංඥාවත් එහෙමයි. තුන් ලෝකෙම එක්සිත තලයේ ඉන්න සියලු සත්‍යයන්ට මේ හට ගන්නා යම් සංඥාවක් තියෙනවා නම් ස්පර්ශ නැමැති ආහාර නිසාමයි හටගන්නේ. සංඥාව පවතින්නේ ස්පර්ශය අනිත්‍ය නිසා. පහන් සිර පවතින්නේ පවතින වගේ අපිට දැනෙන්නේ තෙල් ටික අනිත්‍ය වෙන නිසා, දැවෙන නිසා. ඒ නිසා යම් හේතුවක් විපරිණාමයට පත් වෙනවා අනිත්‍ය වෙනවා නේද? අනිත්‍ය වෙනවා මේ. දැන් රූපය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නේ. කබලින්කාකාර ආහාරය. ඒක අනිත්‍ය වෙනවා. දැවෙනවා. ඒක අනිත්‍ය වෙන්නේ අපි ආහාර දෙනවා. මේකට ආහාර දෙන්න රූපේ පවතිනවා. පවතින රූපේ විපරිණාමයට පත් වෙනවා. එහෙනම් අනිත්‍ය නිසා රූපේ හටගන්නේ. තියෙන රූපය අනිත්‍ය වෙනව නෙවෙයි. එහෙනම් ස්පර්ශයයි නේද? ස්පර්ශය නිසා හටගන්න ස්පර්ශය අනිත්‍ය නිසායි. ස්පර්ශය අනිත්‍ය නිසා සංඥාව හටගන්නවා. ඒ හටගන්න සංඥාවත් අනිත්‍ය වෙන හැටි. උතුණා. මේක දුක මේ ස්කන්ධ දුකයි. අපි විඥාණයෙන් දැනගන්නේ ඇත්තටම තියෙන ධර්මයන් නෙමෙයි. මේ ඇත්තම දන්නාකම නිසා ලෝකෙ නිත්‍යයි කියලා කියනවා. මැරෙන්නේ නැහැ වගේ. මේ විදිහට බලනකොට අපි මේ අපිට හම්බ වෙන ලෝකේ මේ ස්කන්ධ දිහා බැලුවොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය ප්‍රකට වෙනවා. ලෝකේ තියෙන දුක නෙමෙයි නේද? නිත්‍ය රූපයක දුක. අම්මා තාත්තා කර්මයෙන් හටගත්තු දුක මේකට. පෙර කර්මයන් නිසා කකුල කැපුවා. කර්ම හේතු කරගෙනයි මේ වේදනාව. මේ දෘෂ්ටිය. කකුල කැපුවා. නේද? වේදනාව හටගන්නේ. මේ ස්පර්ශය හේතු කරගෙන. අපි දන්නේ තුන. මේ කකුල තියෙන කාලේ පෝෂණය තහත්පත් වෙනවා. අරන කකුලක් කපලා ඒ වගේ දුකකට වැටෙන්න අපිට එවැනි දුක කුරුම උනේ අනිත්‍ය ලක්ෂණ නිසා. අනිත්‍ය ස්වභාවය නිසා අපි කනබුන ආහාරය අනිත්‍ය නිසා මේ රූප පවතින. අහංචර පවතිනවා. මේ ස්කන්ධ පහේම අපි දකිමින් බලමින් වාසය කරනවා. වාසය කරනකොට තුන් ලෝකෙම මට පේනවා මේ මිනිස්සු නිත්‍ය සංඥාවෙන් අල්ලන්නේ දිවි ලෝක වලට යන්න හදනවා. නේද? බ්‍රහ්ම ලෝක වලට යන්න හදනවා. තවත් කට්ටියක් අපසල් කරනවා. සතර පායට යනවා. නේද? මේ ඔක්කොම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ නැතක නිසා. ත්‍රිලක්ෂණ නිසා පවතින ලෝකයක්. ස්කන්ධය. අනිත්‍ය දුක්ඛ අනාත්මකින් ත්‍රිලක්ෂණය ගන්නවා. හට ගන්නා රූප වේදනා සංඥා සංකාර විඥාන දකින්නවා. ඒක යෝනිසෝමනසිකාරය. අම්මා තාත්තා නිසා හටගත් මේ කර්මයෙන් නිසා හටගත් යම් දෙයක් තියෙනවා. ඒක අයෝනිසෝමනසිකාරය. මෙන්න මේ විදිහට මේ ස්කන්ධ පහේ හොඳට නුවණින් බලන්න. වාසය කරනකොට ඔයාගේ රූපේ වේදනාව ඔයා හඳුනා ගන්න දේවල්. ඔයා පනවන පඤ්ඤාක්තිය ඔයාගේ සිත. පඤ්ඤාක්තිය නම් ඔයා දැනගන්න දේ ඒකත් සිත. විඥානය.
මේ ඔක්කොම අනිත්‍ය නිසා හටගන්න ධර්මයක්. මේව නේද මේ දුක කියන්නේ. තථාගතෝ. ඇත්තටම තියෙන දේකට බුදුහාමුදුරුවෝ දුක කිව්වේ. මට ආйти නැති. කෙනෙකුට ආйти නැති. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. හේතු ප්‍රත්‍යක් නිසා පවතින. ධර්මයකට මේක බුදුන් වහන්සේ දුකයි කියලා කිව්වේ. හේතු නැති වුණොත් නැති වෙලා යනවා නේද? මේ සියලු ස්කන්ධ. එදාට ලෝකේ ඒ අපි තියෙන ලෝකෙක ඉපදුනා. අපිට තියෙන අපේ අම්මා තාත්තත් තියෙන ලෝකෙක ඉපදිලා නැහැ. මං ඉපදිලා නැහැ. මේ හේතු නිසා අනිත්‍ය නිසා ලෝකය හටගන්නේ. කියලා පේනවා. මොන වෙලෙද? මේ විදිහට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ හොඳට අවබෝධ කරගත්ත කෙනෙක් තමයි ස්කන්ධ පහට බලන්නේ. තියෙන රූපේ ගැන නැත්ත බලන්න. අපි හේත් පිටින්. බුද්ධ දර්ශනයේ පැත්ත වර්තමාන. ඒ නිත්‍ය රූපේ ගැත්ත බලන්න. ඒ රූපෙන් ගැලවෙන. නිත්‍ය රූපෙන් ගැලවෙන්න ඔය විදිහට බලන්න. ඒක තමයි. ඔයාලගේ අම්ම ගොඩක් ආදී කරන නිත්‍ය නිසා. ඔයාලගේ අම්මා හරියට මේ දර්ශනය දැක්කෝ. නේද? ආහාරපත්යෙන් හට ගන්න බව මේ රූපය. අපිට කඩවල් තියෙනවා. අම්මා ප්‍රාර්ථනා ඇල්ම දුරු කරන්න ඕනේ නැහැ. කාටවත් තව කෙනෙකුට තියෙන ඇල්ම දුරු කරන්න බෑ. අපි දුරු කරන දෙවෙච්චි. මට නම් ඕනේ. තාහෙන් පුළුවන් දුරු කරලා දාන්න. හැබැයි අකුසලයෙන් තමයි. අපි ඇදෙන්නේ කාමයන්ගෙන්. මේ අනිත්‍ය නිසා හටගන්න බව රූපේ අනිත්‍ය නෙමනද ආහාරය මේ බව හොඳ නුවණ වැඩුවා. ඇත්තටම මේ යට ඇදෙන රූපයක් නෙවෙයි. වේදනා සංඥා සංකාරය විඥානය හම්බෙන්නේ. ඒක ඕන ඔයාලට අචේනික සචේනික මේ රූප දිහත් බලන්න. නිකස් කොලන් හැදෙන්නේ මගේ රූපය හැදුණා කියනවා. ඒවට වේදනා සංඥා සංකාර විඥානය නැහැ. රූපේ පැත්තෙන් විතරයි ගන්න. ඔයගේ සෙල්ලාම මේ ත්‍රිලක්ෂණයක් නිසා හටගන්නා වූ ස්කන්ධ පහ දෙක හඳුනා ගන්නට. නැත්තම් තියෙන ස්කන්ධ පහක් ත්‍රිලක්ෂණයට අනුව හඳුනා ගන්න යන්න නම් එපා. ඒක අනුසෝතගාමි ත්‍රිලක්ෂණ නිසා හටගන්න මේ ස්කන්ධ පහ පටිසෝතගාමි. තියෙන ස්කන්ධ පහ අපි තියෙන ස්කන්ධ පහක ත්‍රිලක්ෂණය දකින්න ගියොත් ඒක අනුසෝතගාමි. මේ උගලට අහුවෙන්නේ නැතුව ඔයා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ නිසා නේද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන හටගන්නේ. ඒකයි අපිට බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදය දේශනා කළේ. දක්ෂ වෙන්න. මොනවාද ඒ ගැන තියෙන ගැටලු? තියෙනවා. තියෙනවා නම් සම්පූර්ණ. මම දීපු මේක හොඳට හිතන්න. හැබැයි මම මාන්නේ උල්වාගතට දානවා. ආත්ම දෘෂ්ටි ඉඳන් නිවන් දකින්න බෑ. ස්කන්ධ පාත් දෘෂ්ටි කරන් ඉන්නකන් නිවන් දකින්න බෑ. අපි අනාත්ම ස්කන්ධ පහ අනාත්මයක් නිසා
අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් සහට ගන්න ස්කන්ධ පහ දැක්කොත් විතරයි අපිට නිවන් දකින්න පුළුවන්. දීන රූපයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපිට එහෙම දකින්න බෑ. මොකද තියෙන ප්‍රශ්නය ගැන. ඔබ හොඳට අහන්න ඔය චුක්ක. හොඳට අහලා හොඳට නෝනම් බලන්න. මේ ත්‍රිලක්ෂණයෙන් සහකරන. ඔයා මොහොතේවත් මෙදෙන්න යන්න එපා. ඔබ විතරක් හොඳට බලන්න. ඔයාට රූපයක් තියෙනවා. ඔයා තුළ වේදනාවක් තියෙනවා. ඔයා හඳුනා ගන්න දේවල් තියෙනවා. එතකොට ඔය ඒවට පඤ්ඤාප්තිය නාම පල නේද? එතකොට මේ නාම නිසා ඔයාලගේ විඥානයකට ගන්න දැනගැනීමක් ඇති. ඒ නිසා ඔයාලගේ තණ්හා මාන දිට්ඨි පංච තියෙනවා. තණ්හා මාන දිට්ඨි පංච දුරු කරන්නේ නැහැ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට අනුව නිත්‍ය පහන උපමා කරගෙන ස්කන්ධ පහම එකින් එකට බලන්න. ඔකයි. අනිත්‍ය නිසා හටගන්න ස්කන්ධ දැක්කොත් විතරයි තථාගත කෙනෙක් පෙන්වන දුක වැට දකින්න පුළුවන්. මේ දැන් පේන මේ දුක, මේ රූපය දුක. තථාගතයන් වහන්සේ කතා කරන දුක. අයි ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න. ඇත කියන්නත් බෑ නැති කියන්න. එන්නේ වේදනාව. මේ රූපේ නෙමෙයි වේදනාව ඇති වෙන්නේ. මේ අටමත් වෙනවලින් හටගත්තු රූපේ වේදනාව ඇති වෙන්නේ නැහැ. වේදනාව ඇති වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. එහෙම ඇති. ස්පර්ශයට හේතු තුනක් හටගන්න ඇස. හේතු තුනක් නිසා හටගන්න කන. හේතු තුනක් නිසා හටගන්න දිව. හේතු තුනක් නිසා හටගන්න නාසය. හේතු තුනක් නිසා හටගන්න කය. හේතු තුනක් නිසා හටගන්න මනස. අන්න හේතු ප්‍රත්‍යයෙන් තමයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන පටිච්චසමුප්පාද. මුළු පටිච්චසමුපාදයම පවතින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ නිසා. මේ නිරෝධය අනිත්‍ය ප්‍රතිසං. තේරුණාද? හොඳට කියලා කල්පනා කරන්න. ධර්මයේ ගැඹුරුයි. මේ සල්ලෝ දුක පෙන්නලා යවන්න බෑ ඔයාලා. නොතේරුණොත් අපිට ඇත්ත කියලා යවන්න. සමුදය දුකක් තියෙන ඔබ දුකයි බලන්න. ওই දුක පෙන්නලා කරන්නේ. මේ දුක තමයි ඔයගලන්ට මාර්ගඵලයි. සෝතාපන්න වෙන්නේ ওই දුක කියලා දෙනවා. ඔය අනිත්‍ය කියලා දෙනවා. මොකුත් නොදන්නා මේක කියනවා. මේ ලෝකේ අනිත්‍යයි. කොහොම වෙනස් වෙනවා. ඒ මහමුද හම්බෙන්නේ අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම කිච්ච ලක්ෂණ නිසා. ඒකට ආහාරපත්ති මහමුද හදලා. ඒ ආරේ කබලින්කා කරහරේ නෙමෙයි ආරේ වෙනස් වෙනවා. වංකේ ස්පර්ශ ආහාරේ. නාම රූප ආහාරේ. විඥානය හදලා. ඔය ටිකකින් හිතන්න.
වේදනා සංඥා සංකාර ඒවා නාම ධර්ම ටික අමාරු නම් රූපය ගැන හොඳට බලන්න. එච්චරයි. පාන්සිල් උපමා කර කර රූපේ වේදනා සංඥා සංකාර එකී බලනකොට අර උපමාවත් එක්ක වට වැටෙනවා. ඒ දෙලේ ප්‍රායෝගික මේක නුවණින් බැලීම තියෙනවා. බලන්න සම්පූර්ණ ඇසින් මාත්‍රය. දක්ෂයෙක් කියනවා මම බණ කියනවා. අර ගරුඩ උඩකට යනවා පර්වතයක් උඩට යනවා. යාලිත් ළඟට යනවා. ගිහින් එක්කෙනෙක් උඩට යනවා. එක්කෙනෙක් පිළිගන්නවා. අර දැක්කනේ ඔක්කොම යාළුවෝ. ඊළාවට පස්සේ යාළුවෝ කියලා ගමේ කියනවා ඒගොල්ලෝ ගහ මේවා තියනවා කියලා. අර ඒකමයි කියන්නේ මේවා තියනවා හරි ලස්සනයි කියලා. අර තමයි. පැද්දියන්නේ ඔය මේවා තියනවා මම දැක්කා කියලා කියනවා. ඔක තනි රත්තරන් තියෙනවා සහත්තරන් වගේ හේතුත් තියෙනවා. දර්ශනේ යුතුයන් තන කියනවා දර්ශනේ නැතියන් තන කියනවා.